හරි මාව පැහැදිලිව ඇහෙනවා නේද හැමෝටම පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න right කරදර එනකොට ළමයි එක පේලියට එන්නේ දැන් පෙන් එක වැඩ කරන්න පුළුවන් ළමයි මට විනාඩියක් දෙන්න very sorry but මේ වෙනකම් වැඩ කරා යසාවේට right හොඳයි එතකොට අද අපි කතා කරන්න හදන්නේ බිටු අනුසාරිත මෙහෙයුම් නැත්නම් bitwise operations කියලා අපි කියනවා right දැන් මේ bitwise operation කියලා එකක් කතා බහ කරන්න හේතුව එකක් මේ bitwise operation කියන එක ඔයගොල්ලන්ගේ ඊළඟ ඒකකයට කියන්නේ හතරවෙනි ඒකකයට related හතරවෙනි ඒකකයේදී අපි කතා කරන්නේ කොහොමද කම්පියුටර් එකක් ඇතුලේ ones and zeros හඳුනා ගැනීම කරන්නේ එක බිංදු හඳුනගන්නේ කොහොමද කියලා. ඒකට අපි පාවිච්චි කරනවා අපි ඉගෙන ගන්නවා ගේට්ස් ගැන, තාර්කික ద్వාර ගැන. right? ඒ කියන්නේ සර්කිට් එකේ තියෙන පුංචිම කම්පෝනන්ට් එක ඒ කම්පෝනන්ට් එකෙන් කම්පෝනන්ට්ස් වලින් කොහොමද පරිගණකයකට අදාළ වෙන එක සහ බිංදු නැත්නම් ආදාන සහ ප්‍රතිදාන කියන එක අඳුනගන්නේ කියන එක. උතනදී අපි කතා බහ වෙන ගේට්ස් කීපයක් නැත්නම් ద్వාර කීපයක් ගැන ඒ ద్వාර ටික වැඩ කරන පිළිවෙලටම මේ බිටු අනුසාරිත මෙහෙයුම් ද්විමේ සංඛ්‍යා මත සිද්ධ කරන්න පුළුවන් right ඒතර බිටු අනුසාරිත මෙහෙයුමක් කියන එක අපි කියනවා logical operation එකක් තාර්කික මෙහෙයුමක් කියලා එතකොට මේ තාර්කික මෙහෙයුම සිද්ධ කරනකොට ඕගලන්ට අලුත් ඔපරේටර්ස් දැන් ඔපරේටර් එකක් කියලා කියන්නේ අපි මෙච්චර දවස් ඉගෙන ගත්ත ඔපරේටර්ස් තමයි එකතු කිරීම අඩු කිරීම බෙදීම ගුණ කිරීම ඒවා ඔපරේටර්ස් මෙහෙයවන. එතකොට ඔයගලන්ට අලුතෙන් ඔපරේටර්ස් හතරක් හඳුන්වලා දෙනවා කම්පියුටින් වලට අදාළව. අපි ඒවට කියනවා bitwise operators කියලා. right බිටු අනුසාරිත මෙහෙයවන ඒවයින් සිද්ධ කරන්න පුළුවන් බිටු අනුසාරිත මෙහෙයුම් කියන විද්‍යාව. right හරි ඕක ඔයගලන්ගේ ටියුට් එකේ තියෙනවා ඒ විදිහටම අපි ෂෝට් නෝට් එකෙත් ඒක හදාගෙන යමු එතකොට ඔයගලන්ට ඊළඟ ප්‍රැක්ටිස් එක වෙන්නේ ඒක right ඒක නිසා අද මාතෘකාව දාගන්න බිටු අනුසාරිත මෙහෙයුම් right ඔයගලන්ගේ ටියුට් එකේ ඇති කෝඩින් සිස්ටම්ස් කීපයක් මට මතක නැහැ මම කෝඩින් සිස්ටම් ටික ඔයගොල්ලෝ අපි කතා බහ කරාද කියලා නෑ කතා බහ කරලා නෑ right ඒ කෝඩින් සිස්ටම් ටික අපි කතා බහ කරගෙන අංකුශාර අලුත් පාඩමක් නෙවෙයි පුතේ නම්බර් සිස්ටම් ලෙසන් එකේම තවත් එක අනුමාත්‍රිකාවක් මේ බිටු අනුසාරිත මෙහෙයුම් කියලා කියන්නේ right තුන්වෙනි ඒකකේම තමයි තාම අපි ඉන්නේ right හරි එතකොට බිටු අනුසාරිත මෙහෙයුම්
ප්‍රධාන වශයෙන් වර්ග 4ක් ගැන අපි කතා කරනවා. එකක් තමයි not කියන bitwise operator එක. ඒක අපි indicate කරනවා මෙන්න මේ symbol එකකින්. ඔයගලගේ keyboard එකේ මේකට අපි කියන්නේ till mark එක කියලා. මේ till mark එක හොයාගන්න පුළුවන්. right? ඒ වගේම තමයි and කියලා බිටු අනුසාරිත මෙහෙයුමක් තියෙනවා. මේක අපි and% mark එකකින් පාවිච්චි කරනවා. O කියලා බිටු අනුසාරිත මෙහෙයුමක් තියෙනවා. මේක අපි දිග ඉරෙන් ඒ කියන්නේ මේ කැරක්ටර් එකත් ඔයගලන්ට කීබෝඩ් එකේ හොයාගන්න පුළුවන්. right? ඊළඟට තව කෙනෙක් පාවිච්චි කරනවා XOR කියලා. එයාව මෙන්න මේ සංකේතයෙන් අපි මේක නිම රැල්ලක් වගේ නෙවෙයි හරියට ෂාප් වහලක් වගේ ඔන්න ඔය විදිහට ඉන්ඩිකේට් කරනවා. right? ඒතර මේ හතර දෙනා හැසිරෙන ක්‍රමයක් තියෙනවා. right? ඒ හැසිරෙන ක්‍රමය කොහොමද කියන එක තමයි අපි මෙතෙන්දී ඉගෙන ගන්න. right? ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න බිටු අනුසාරිත මෙහෙයුමක් ඔයාට කරන්න පුළුවන් ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ මේ අදාළ ද්විමය සංඛ්‍යාවක් මත පමණයි. ඔයාට වෙන සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යාවක් දීලා බිටු අනුසාරිත මෙහෙයුමක් කරන්න කිව්වොත් කරන්න ඕන පළවෙනි දේ තමයි ඕගොල්ලෝ බිටු කියන්නේ බිට්ස් බවට ones and zeros බවට දීලා තියෙන අගය පත් කරගන්න ඕනේ. කියන්නේ අෂ්ටමය කෙනෙකුට බිටු අනුසාරිත මෙහෙයුමක් කරන්න කිව්වොත් එයා ද්විමය බවට පෙරලලා ඊට පස්සේ තමයි ඒකට බිටු අනුසාරිත මෙහෙයුම සිද්ධ කරන්නේ. right? පස්සේ අපිට අවශ්‍ය සංඛ්‍යා පද්ධතියකට ඒ අදාළ උත්තරේ පෙරලා ගැනීමේ හැකියාවක් තියෙනවා. right? ගැටලුවක් නැහැ. right? ඔයගලන්ට ඉස්සරහට ප්‍රෝග්‍රෑමින් වගේ දේවල් අපි ඉගෙන ගන්නකොට මේ bitwise operators පාවිච්චි වෙන විදිහ ප්‍රෝග්‍රෑමින් වලදී අපි කතා බහ කරනවා. right? මෙතනදී අපි ඒක එහෙම ලොකුවට කතා බහ කරන්නේ නැහැ. මෙතනදී මේ සංකල්පය concept එක මොකක්ද කියන එක තමයි අපි ඔළුවට දාගන්නේ. right? එතකොට මේ not කියන operator එක සාමාන්‍යයෙන් බලපවත්වන්නේ එක අගයක් මත පමණයි. right? මේක එක අගයක් මත පමණි. right? මේ තුන් දෙනාම අගයන් දෙකක් අතර සිදු වෙයි. right? හරි. ඔක ලියා ගන්න කොටක් ගාලා. හරි. හරිද? right? මේක යටින්ම
තරුවක් දාලා මෙන්න මේ වාක්‍යයත් ලියා ගන්න. ද්විමය අගයන් මත සිදු කරන අතර බිටු 8කින් සංඛ්‍යාවක් නිරූපණය කරයි. රයිට් මම කියන්නම් මොකද්ද බිටු 8කින් සංඛ්‍යාවක් නිරූපණය කරනවා කියලා කියන්නේ. රයිට් ඉවර වෙච්ච ගමන් කියන්න මම විස්තර කරන්නම්. ඉවරද ළමයි? හරි එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය right හරි right එහෙනම් අපි යන් ඊළඟ තැනට මම මේක සම්බන්ධයෙන් උදාහරණයක් ලියලා ඔයගලන්ට පෙන්නන්නම් මොකද්ද මේ බිටු 8 නිරූපණයක් කරන්න කියලා right හරි බිටු 8 නිරූපණයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයකට දැන් ඔයාලට උදාහරණයක් විදිහට ඔයගලන්ට කිව්වොත් 27 කියන 10 පාදයේ සංඛ්‍යාව නිරූපණය කරන්න කියලා සාමාන්‍ය නිරූපණය සාමාන්‍ය ද්විමය නිරූපණය වෙන්නේ කොහොමද 27 හැදෙන්නේ මතකයි මම කෙටි ක්‍රමයකට කියලා දුන්නා නේද 1 2
4 8 16 කියන අගයන් ටික සැලකුවොත් අපිට 27 හදාගන්න පුළුවන් නේද? 16ට එකක් දානවා 27ක් හදන්න මට තව 11ක් ඕනේ. ඒක නිසා 8 කෙලින් එකක් දානවා. 2යි 1යි 8යි 2යි 10යි 10යි 16යි 26යි 27යි. ඒක තමයි සාමාන්‍ය ද්විමී නිරූපණය. right? බිටු 8 නිරූපණය කියලා කියන්නේ අපි මේ ඕනම සංඛ්‍යාවක් කියලා කියන්නේ බිටු 8ක් මගින් නිරූපණය කරන්න පුළුවන් සංඛ්‍යා ප්‍රමාණයක් කියලා මම කියන්නේ right? ඕනම සංඛ්‍යාවක් අපිට බිටු 8කින් නිරූපණය කරන්න බෑ. බිටු 8ට වඩා වැඩිපුර බිටු අවශ්‍ය වෙන සංඛ්‍යා තියෙනවා ඕන තරම් right? නමුත් මේ 27 කියන එක ඔයාලට බිටු 8න් නිරූපණය කරන්න අවශ්‍ය නම් ඔයා මේ බිටු 5න් නිරූපණය වෙන සංඛ්‍යාව ලියලා ඉස්සරහට බිටු 3ක් බිංදු 3ක් ඔයා අතින් එකතු කරන්න ඕනේ බිටු 8ක නිරූපණයක් වෙන්න. ඒතර මෙතනදී අපේ අගයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ස්ථානීය අගය මේ විදිහම තමයි. right? වෙන්නේ 16ට ඉස්සරහින් තියෙන 32 64 128 කියන තැන් තුනට බිටු 3ක් දාලා පෙන්නන එක විතරයි. ඒක ස්ටෑන්ඩඩ් එකක්. right? ඒ කියන්නේ බිටු 8කින් නිරූපණය කරන්න කිව්වොත් ඒක තමයි නිරූපණය කිරීම. කම්පියුටින් වල නිරූපණය කිරීම එක එක විදිහෙන් තියෙනවා. බිටු 8න් නිරූපණය කරනවා, 16න් නිරූපණය කරනවා. අවශ්‍යතාවය අනුව නිරූපණය කරන බිටු ගාන වෙනස් කරන්නත් හැකියාව තියෙනවා. right? එතකොට ඒක ඔයගලන්ගේ දැන් මේක ගානකට දාලව කතා කරොත් ඒ ගානේ ඔයගලන්ට කියලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එක තමයි ඔයගොල්ලෝ ෆලෝ කරන්නේ. right? ඒගොල්ලෝ කිව්වොත් බිටු 8කින් නිරූපණය කරන්න කියලා ඔයගලන්ට 8කින් නිරූපණය කරන්න පුළුවන්. ඒගොල්ලෝ 7කින් නිරූපණය කරන්න කිව්වොත් 7කින් නිරූපණය කරන්න පුළුවන්. right? හැබැයි සීමාවක් තියෙනවා. right? දැන් එක බිටුවකින් යමක් නිරූපණය කරන්න කිව්වොත් අපිට පෙන්වන්න පුළුවන් එක්කෝ 1 නැත්නම් බිංදුව විතරයි. එක බිට් එකයි. බිටු 2කින් නිරූපණය කරන්න කිව්වොත් අපිට බිංදුව 1 බිංදුව 1 කියන කම්බිනේෂන්ස් ටික පෙන්න ගන්න පුළුවන්. එච්චරයි පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ සීමාවක් තියෙනවා. ඒතර නිරූපණය කිරීමක් නිතරම ඒ අදාළ සීමාවට යටත්ව තමයි ඔයගලන්ට නිරූපණය කිරීමක් කරන්නේ. right? ඒතර 8 bit representation කියන එක සාමාන්‍යයෙන් කම්පියුටින් වල හරි common. මොකද ඔය අපි ඔපරේටින් සිස්ටම් එක ගැන කතා කරනවා word size එක නැත්නම් address size එක කියලා. එතනදී කතා බහ වෙන්නේ මේ බිටු කියන්නේ එක වරකට නිරූපණය කරන්න පුළුවන් බිටු ප්‍රමාණය. කියන්නේ කතා බහ වෙන එක තැනක් තියෙනවා. right? ඒ වගේ තැන්වලදී දැන් ඔයගොල්ලන්ට අහලා ඇති මේ ඔපරේටින් සිස්ටම් එක ගැන කියනකොට නැත්නම් විවිධාකාරයේ softwares ගැන කියනකොට 32 bit 64 bit කියලා එහෙම කතා බහ වෙලා තියෙනවා නේද? ඒතර සාමාන්‍යයෙන් ඔය මේ නිරූපණය කිරීම හැදෙන්නේ එක බිටුව, බිටු 8, බිටු 16, බිටු 32, බිටු 64 යන විදිහට විකාශනය වෙලා තමයි ඔය representation methods හැදෙන්නේ. right? ඒක නිසා බිටු 8 කියන එක සාමාන්‍යයෙන් අපි එක පොදු සම්මතයක් විදිහට සලකනවා. හරි බිටු 8කින් නිරූපණය කරනවා කියන එක පැහැදිලිද? මට මෙතෙන්දි පැහැදිලි කරගන්න ඕනේ එච්චරයි ඔයගලන්ට. ඒක පැහැදිලිද ළමයි? right හරි. හොඳයි. හරි දැන් අපි යමු මේ බිටු අනුසාරිත මෙහෙයුම් ටිකටක් ගාලා කතා බහ කරගන්න. පළවෙනි බිටු අනුසාරිත මෙහෙයුම. පළවෙනි කෙනා තමයි not. එයා අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන් කියලා කිව්වා. දැන් මේ not operator එක මෙහෙයවනය operator කියලා අපි කියනවා. right? ඒක not operator එක binary number එකකට කරන දේ තමයි බයිනරි නම්බර් එකක් ඇතුලේ එක සහ බිංදු යම්කිසි රටාවක් තියෙනවද අන්න ඒ රටාව not operation එක ඒ රටාවට ඉෆෙක්ට් වුණාම
සිද්ධ වෙන්නේ එක බිඳු බවටත් බිඳු එක බවටත් පෙරලීම. right? ඔකට අපි කියනවා invert වෙනවා නැත්නම් අනුපූරණය වෙනවා කියලා. right? ඒක බොහොම සරල දෙයක් තියෙන්නේ. උදාහරණයක් විදිහට ඔයගලන්ට කිව්වොත් ඔයගලන්ට දාන්න දෙන්න පුළුවන් not 20 නිරූපණය කරන්න කියලා. right? මේක අපි කියවන්නේ එහෙම not 20. right? ඒතර not 20 කියන එක නිරූපණය කරන්න නම් පළමුවෙන් අපි කර යුතු දේ 20 කියන එක බිටු 8කින් ලියා ගන්න ඕනේ. 20 කියන එක නා බිටු 8කින් ලියා ගන්න ඕනේ. right? ඒතර 20 කියන එක නා බිටු 8කින් ලියනකොට නේද? දැන් ටික ටික හුරු වෙන්න මේ අර ස්ථානීය අගයන් ටික ලියලා අගයක් ඉක්මනට ගන්න බෙද බෙද ඉන්න එක ගැටලුවක් නැහැ. නමුත් බෙදන එකට වැඩිය ලේසි ස්ථානීය අගයන් ටික ලියාගෙන සෙටල් කරන්න පුළුවන් වාට. බෙදලා ගන්න එක ලේසි නම් එතනට යන්න කාලය ගැන තමයි ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. right? අපිට දොර 20 හදන්න පුළුවන් 16ට එකක් ඕනේ 8ට එපා 4ට එකක් ඕනේ 16 4යි 20යි 2ට එපා 1ටත් එපා. right? මේවයි තියෙන ස්ථානීය අගයන් ටික ගැන තමයි මම රිෆර් කරේ. හරිද? මේක බිටු 8ක නිරූපණයක් නිසා ඉස්සරහට අපි බිඳු 3ක් එකතු කර ගන්නවා බිටු 8ක් කියන එක නිරූපණය වෙන්නේ. දැන් අපිට හරි ලේසි. not 20 ඔයාට ලියන්න කිව්වොත් not 20 ලියනකොට අපි කරන්නේ එක බිඳු බවටත් බිඳු එක බවටත් පරිවර්තනය කරන එක. මම මේ ස්ථානීය අගයන් ටික උඩින් ලියන්නම්. මොකද මට පහළට ඊතල ගහ ගන්න ඕනේ. right? මේක සිද්ධ වෙන්නේ මම අර කලින් කියපු දේ. බිඳු එක බවටත් එක බිඳු බවටත් පරිවර්තනය වීම. right? ඒතර සිද්ධ වෙන දේ තමයි අපි දකුණත පැත්තේ කෙළවරෙන් පටන් ගමු. ඒ බිඳුව එකක් වෙනවා. ඊළඟට තියෙන බිඳුවත් එකක් වෙනවා. කියන්නේ මේ බිඳුව එකක් බවට පත් වෙනවා. මේ බිඳුවත් එකක් බවට පත් වෙනවා. මේ එක බිඳුව බවට පත් වෙනවා. මේ බිඳුව එක බවට පත් වෙනවා. මේ එක බිඳුව බවට පත් වෙනවා. මේ බිඳුව එක බවට පත් වෙනවා. මේ බිඳුවත් එක බවට පත් වෙනවා. මේ බිඳුවත් එක බවට පත් වෙනවා. ඕක තමයි not 20 කියන එකේ අගේ විදිහට අපිට අරගන්න තියෙන්නේ. right? ඒතර මේකේ දශමය අගයක් ගැන කෙනෙක් කතා කරොත් right? දශමය අගයක් ගැන කතා බහක් කරොත් මේකේ නිරූපණය වෙන්නේ මොකක්ද කියන එක අපිට ඒක මේ most significant bit එක. ඒ කියන්නේ අපේ දකුණු අත පැත්තේ කෙළවරේම ඉන්න බිටුවට තියෙන ස්ථානීය අගය ඍණාගයක් විදිහට අරගෙන තමයි අපිට කතා බහ කරන්න වෙන්නේ. right? ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. right? මේක මේ සිලබස් එකේ තියෙන දෙයක් නෙවෙයි. මම ඔයගලන්ට පිටින් දෙයක් කියන්නේ. right? මේ වගේ ස්ථානීය අගයන් ටික අපි ලිව්වොත් නැවත වතාවක් දැන් මේ මෙයා not වෙච්ච එක්කෙනෙක් හොඳේ not operation එකට ලක් වෙච්ච එක්කෙනෙක්. ඒතර මේක 1 2 4 8 16 32 64 මෙන්න මෙයාට තියෙන්නේ අපි කියනවා ඍණ 128 කියලාද. ඍණ 128. right? ඕගොල්ලෝ මේක කැල්කියුලේට් කරොත් නේද? ඕගලන්ට එනවා 64යි 32යි 96යි 96යි 8යි 104යි 104යි 3යි 107යි. ඕගලන්ට එනවා ඍණ 128 එකතු කිරීම 107. right? මොකද මේ ටික එකතුව 107යි. ඉතින් ඒක ඍණ 128යි. ඒතර මේකේ උත්තරේ එන්නේ ඔයාට කීයද?
ඍණ 21ක්. right ඔය වගේ සම්බන්ධයක් තියෙනවා. මේක සිලබස් එකේ තියෙන දෙයක් නෙවෙයි. ඔව් රවිදු ඍණ 128 දැම්මේ පුතේ අපි මේ not කියලා ඔපරේෂන් එකක් මෙයාට ඇප්ලයි කරනවානේ. not කියන ඔපරේෂන් එක ඇප්ලයි කරාම මේ කෙනා පිහිටන්නේ ඒ විදිහට කියලා තමයි. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ කම්පියුටින් වල අපි අරගෙන තියෙන ක්‍රමවේදය තමයි ඒක. not operation එක apply කරාම අපි ඔකට කියනවා most significant bit එක කියලා. වැඩිම වෙසෙසි බිටුව ඍණ 120 කියන්නේ ඍණාගයක් විදිහට තමයි නිරූපණය වෙන්නේ. මොකද මේ not කියන කෙනා එයාගේ ඔරිජිනල් විදිය වෙනස් කරනවානේ. 20 කියන කෙනාගේ ඔරිජිනල් විදිය වෙනස් කරනවා. right හරි right අපි ඔක ලියාගමුද? දැන් ඔයගොල්ලෝ ඔව් මේ නිල් පාට කැල්කියුලේෂන් එක ලියා ගන්න යන්න එපා. ඒක ඔයගලන්ට හිසරදයක් වෙනවා. right රතු පාට කැල්කියුලේෂන් එක විතරක් ලියා ගන්න. ඒතර මේක තමයි මෙයාගේ උත්තරේ වෙන්නේ. ඉවර නම් කියන්න ළමයි. right හරි. එතකොට මේ not මෙහෙවන සම්බන්ධයෙන් අපි මේ පුංචි වගුවක් ලියනවා. මේ වගුවට ඇත්තටම ගේට්ස් පාඩමේදී අපි ලස්සන නමක් කියනවා සත්‍යතා වගුවක් කියලා. මෙතනත් ඒක ඒ විදිහටම තමයි අපිට නිරූපණය කරගන්න පුළුවන් වෙන්නේ. අපි අරගන්නවා A කියන අගය අනිත් පැත්තේ අරගන්නවා not A කියන අගය. මෙතනින් අපි නිරූපණය කරන්න හදන්නේ මේ 1 සහ බිඳුව වලට මොකද වෙන්නේ කියන එක. A කියන්නේ බිඳුව නම් not A කියන්නේ 1. A කියන්නේ 1 නම් not A කියන්නේ බිඳුව. right ඔය විදිහට අපිට not මෙහෙවණය නිරූපණය කරන්න පුළුවන්. දැන් ඉස්සරහ තියෙන ඔපරේටර්ස් ටික මේක ඔයගොල්ලෝ ලියා ගන්න ගමන් අහගන්න. ඉස්සරහ තියෙන ඔපරේටර්ස් ටික මැනේජ් කරගන්නකොට අපිට මේ වගේ වගුවක් එනවා හැම ඔපරේටර් එකටම. ඒ වගුව හරි වැදගත්. මොකද මේ වගුවෙන් තමයි අපි කොහොමද උත්තරේ අරගන්නේ කියලා තීරණය කරන්නේ. right
ඊළඟ මාතෘකාවට යමු. ඊළඟ එක්කෙනා තමයි and කියන මෙහෙයවණය. එපා නුවන්ත ලියන්න එපා ඒක. මොකද මේ අපි කතා කරන්නේ පුතේ බිටු අනුසාරිත මෙහෙයවනනේ. බිටු අනුසාරිත මෙහෙයවන වල අපි පාවිච්චි කරන්නේ ටිල් මාක් එක. බා එක ඩෑෂ් එක පාවිච්චි කරන්නේ ගේට්ස් පැත්තට ආවා. ගේට්ස් වල අපි ටිල් එක පාවිච්චි කරන්නේ නැහැ. තේරුණාද නුවන්ත? හරි. දෙවෙනි වර්ගය තමයි and මෙහෙයවනය. right? දැන් O level වලට IT කරපු අය ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ වගු ටික ටිකක් හුරු පුරුදුයි. මොකද ඒගොල්ලන්ගේ ගේට්ස් ලෙසන් එක කරනකොට මේ වගු ගැන අපි කතා කරනවා. right? හරි. දැන් and O සහ XOR කියන මෙහෙයවන තුන ගැන මම උඩ කතා කරනකොට කිව්වා මේ දෙන්නේ අතරයි සිද්ධ වෙන්නේ කියලා මේක. right? ඒක නිසා අපි මේ යම් කිසි දෙයක් සිද්ධ වෙන දෙන්න අපි A සහ B ලෙස සලකලා මේ A and B කියන එක කොහොමද වෙන්නේ කියන එක පොඩ්ඩක් මෙතන නිරූපණය කරනවා. දැන් A හා B කියලා දෙන්නෙක් කෙනකොට A දෙන්නට එක එක අවස්ථාවලට එක එක අගයන් ගන්න පුළුවන්. නේද? එතකොට A කියන්නේ බිඳුව වෙන වෙලාවට B බිඳුව වෙන්න පුළුවන්. right? A එක වෙන වෙලාවට B බිඳුව වෙන්න පුළුවන්. මේකේ අනික් කම්බිනේෂන් එක ගන්නම්. A බිඳුව වෙන වෙලාවට B එක වෙන්න පුළුවන්. A එක වෙන වෙලාවට B බිඳුව වෙන්න පුළුවන්. A එක වෙන වෙලාවට B එක වෙන්න පුළුවන්. right? ඔය කියන කම්බිනේෂන්ස් ටික තියෙන්න පුළුවන්. ඔයිට එහා කම්බිනේෂන් එකක් අපිට හිතන්න අමාරුයි දෙන්නෙක් අරගන්නකොට. දැන් මේක යම් කිසි ගානක අදාළ ස්ථානයක තියෙන ඉලක්කම් දෙක. right? එතකොට මේ and operation එක කරන්නේ ගුණ කරන එක. right? ගුණිතයක්. right? ඔකට අපි ලස්සන වචනයක් කියනවා මේ ගේට්ස් වලට ආවම අපි කියනවා බූලිය ගුණිතයක් කියලා. මෙතෙන්දී අපි කියන්නේ බිටු අනුසාරිත ගුණිතයක්. ඒ කියන්නේ බිටු ආශ්‍රයෙන් සිද්ධ වෙන ගුණිතයක්. ඒතර බිට් ආශ්‍රයෙන් සිද්ධ වෙන ගුණිතය අපේ සාමාන්‍ය අංක වලින් සිද්ධ වෙන ගුණිතයට බොහොම සමානයි. ඒ කියන්නේ බිඳුව වරක් බිඳුව. උත්තරේ බිඳුවයි. බිඳුව වරක් 1. උත්තරේ බිඳුවයි. 1 වරක් බිඳුව. උත්තරේ බිඳුවයි. 1 වරක් 1. උත්තරේ 1. right? ඒතර ඕක තමයි and operation එක තියෙනවා නම් 1 සහ බිඳුව අතර කෙරෙන ගනුදෙනුව. right? දැන් බලන්නකො උදාහරණ ලිව්වම ඔයගලන්ට ඔක තව පැහැදිලි වෙයි. මම උදාහරණයක් ලියනවා. එන්න මේ ඔපරේෂන් එක කරන්න. 10 and 12. මේ දෙන්නම 10 පාදයෙන්. right? එහෙනම් අපි දන්නවා and කියලා කියන්නේ බිටු අනුසාරිත මෙහෙයවනයක්. එතකොට ඒකත් එක්ක වැඩ කරන්න නම් දශමය අගයන් තියාගෙන හරියන්නේ නැහැ. ද්විමය අගයන් වලට පරිවර්තනය කරගන්න ඕනේ කියලා. නේද? එහෙනම් මට පුළුවන් 10 නිරූපණය කරගන්න නේද? 10 නිරූපණය කරනවා බිටු 8කින්. right? මට අවශ්‍ය වෙන්නේ 8යි 4 එපා 2 තමයි ඕනේ 10 නිරූපණය කරන්න. ඒතර ඉස්සරහා බිඳු 4ක් අලුතෙන් එකතු වෙනවා. 12 නිරූපණය කරන්න මට පුළුවන් 8යි 4යි එකතු කරලා කියන්නේ 8යි 4යි එක ළඟ ඉන්න දෙන්නේ. right. ඔය විදිහට
අපිට සංඛ්‍යා දෙක නිරූපණය කරගන්න පුළුවන්. දැන් බිටු අනුසාරිත මෙහෙවණය ඒ කියන්නේ 10 and 12 කරනකොට එතකොට මෙතන සිද්ධ වෙන දේ අපි පරිස්සමට කරගන්න ඕනේ. එතකොට අපිට මේ වගු ඕමනා වෙනවා. දැන් අපි මෙතනදී කරන්නේ මේ එක ස්ථානයක් එයාට අදාළව අනිත් අංකයේ තියෙන ස්ථානෙත් එක්ක තමයි බිටු අනුසාරිත මෙහෙවණිය සිද්ධ කරන්නේ. එතකොට බිඳුව and බිඳුව කියලා කියන්නේ බිඳුවම තමයි. එක and බිඳුව කියලා කියන්නේ බිඳුව ගුණිතයක් කියලානේ මම කිව්වේ. එක් වරක් බිඳුව බිඳුව. බිඳුව වරක් එකක් බිඳුවයි එක් වරක් එක. උත්තරේ ඒකයි. ඉතිරි ටිකත් සාමාන්‍ය පරිදිම right ඔය විදිහට අපිට ෆිල් කරන්න පුළුවන්. right වැඩිපුර එකක් ලියුණාද? ඔව් වැඩිපුර එකක් ලියුණා. තේරුණාද? මේ කරපු දේ තේරුණාද? ඔව් ළමයි right very good හරි එහෙනම් අපි ලියාගමු කොටක් ගාලා ළමයි ඉවර වෙච්ච ගමන් ඉන්ඩිකේට් කරන්න හරි දුලි මම කියලා දෙන්න පුතේ දැන් දුලිට මේ ටේබල් එක තේරුණාද පුතේ මේ AB කියන දෙන්න ඒ කියන්නේ
ඉලක්කම් දෙකක් හම්බුනාම ඉලක්කම් දෙකක් අතරේ AND ඔපරේෂන් එක සිද්ධ වුණාම මොකද වෙන්නේ? මම කියන්නේ ඒක ගුණිතයක් වගේ වැඩ කරන්න කියලා. එතකොට බිඳුව වරක් බිඳුව තමයි A and B කියන එකට උත්තරේ එන්නේ. බිඳුවයි. ඒ වගේ බිඳුව වරක් එක බිඳුවයි එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් එක එකයි. මේ කියන අගයන් ටික හැදෙන්නේ ඒ කියන ගුණිතයට අනුව. ඒක පැහැදිලිද දුලි? right. දැන් ඊට පස්සේ දුව තියෙන්නේ ඔයාට අගයන් දෙකක් දුන්නම AND ඔපරේෂන් එක කරන්න කියලා මුලින්ම මේ විදිහට අගයන් දෙක බිටු 8කින් අපි නිරූපණය කරනවා. හරි? ඊට පස්සේ අපිට අදාළ කට්ටිය, ඒ කියන්නේ එක ස්ථානයකට දැන් මේ ස්ථානය ගත්තොත් මෙතන ඉන්නේ බිඳුවයි බිඳුව. බිඳුවයි බිඳුවයි ගුණ වුණාම උත්තරේ බිඳුවයි. ඊට පස්සේ මෙතන ඉන්නේ 1යි බිඳුව දෙවෙනි ස්ථානය අරගත්තොත් 1 සහ බිඳුවනේ ඉන්නේ. ආයි උත්තරේ බිඳුවයි. තුන්වෙනි ස්ථානේ බැලුවොත් ඉන්නේ බිඳුව 1. ආයි උත්තරේ බිඳුවයි. හතරවෙනි ස්ථානේ බැලුවොත් එක් වරක් 1. උත්තරේ 1යි. ඔය විදිහටයි දුලි ඔය වැඩේ ක්ලියර් කරගන්න. තේරුණාද පුතේ? මේ අන්තිමට මගේ අතින් බිඳුවක් ලියුණා ඒක මැකිලා නෑ මේ මකන්න දුන්නට. පැහැදිලිද දුලි? right හරි නියමයි. හරි ලියලා ඉවරද හැමෝම? අපි එහෙනම් ඊළඟ එකට යනවා. right තුන්වෙනි ආකාරය තමයි O operator එක. ඒක මේ වගේ තනි ඉරකින් අපි අඳින්නේ. right එතකොට O operation එක වැඩ කරන්නේ මෙන්න මෙහෙම. දැන් අපිට O එකට දෙන්නෙක් එක වැඩ කරන්න පුළුවන්. දෙන්නෙක් එක තමයි එයා වැඩ කරන්නේ. A O B. මේකටත් A හා B ට කම්බිනේෂන්ස් එන්න පුළුවන්. බිඳුව 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 1 1 බිඳුව 1 1 කියන විදිහට. A O B වලදී සිද්ධ වෙන්නේ එකතුවක්. අපි මෙන්න මෙතනට පුතේ ගුණිතයක් කියලා පොඩ්ඩක් ඒක ලියාගමු නේද? අපි අපේ truth table එකේ නෙවෙයි මේ and මෙහෙයවණය කියලා ලියපු තැනම වරහන් ඇතුලේ ලියාගන්න ගුණිතයකට සමාන වේ කියලා. right එතකොට අපිට ඒක ගැන අයිඩියා එකක් තියෙනවා මොකක් ගැනද අපි මේ කතා කරන්නේ කියලා. right ගුණිතයක ආකාරය වේ. right ඊළඟට මෙතන අපිට එකතුවක ආකාරයට බොහෝ දුරට සමානයි කියලා තමයි ලියන්න වෙන්නේ. මොකද ඒකේ වෙනස් එක තැනක් තියෙනවා. එකතුවක ආකාරයට බොහෝ දුරට සමානයි. right මම බොහෝ දුරට සමානයි කියප එක ඔයගොල්ලන්ට දැන් තව ටිකකින් තේරෙයි. දැන් මේ ඕපරේෂන් එක අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ එකතුවක් විදිහට. right දැන් බිඳුව එකතු කිරීම බිඳුව උත්තරය ඔයගොල්ලන්ට එනවා බිඳුවයි කියලා නේද? right බිඳුව එකතු කිරීම 1 එකයි එක එකතු කිරීම බිඳුව එකයි එක එකතු කිරීම 1 ඔන්න ඔතන අපි 2 කියලා නෙවෙයි උත්තරේ දාන්නේ. ඔතනත් උත්තරේ එකම තමයි.
right? එහෙම වෙන්නේ ඇයි කියන එක ඔයගලන්ට හොඳටම තේරුම් යනවා ගේට්ස් කියන පැත්තට ගියාම. මොකද මේ බිටු අනුසාරිත මෙහෙයවන මම කියවනේ මේ ගේට්ස් වගේම තමයි හැසිරෙන්නේ කියලා. තාර්කික ద్వාරයක් වගේ හැසිරෙන්නේ. එතකොට මේ ద్వාර කියන දේවල් නැත්නම් කම්පියුටර් එක කියන එක අපි කියනවා මේ එක බිඳුවක වැඩ කරනවා කියලා කියන්නේ එක සහ බිඳුවෙන් නිරූපණය කරන්නේ වෝල්ටීයතා අඩු අගයක් සහ වෝල්ටීයතා වැඩි අගයක් කියලා. right? ඒතර වෝල්ටීයතා දෙකක් එකතු වුණාම අපි කම්පියුටින් වල නැත්නම් මේ මෙකැනිකලි අපි කියන්නේ වෝල්ටීයතාවය දෙගුණ වෙනවායි කියන්නේ. අපි කියන්නේ එම වෝල්ටීයතාවයම මේන්ටේන් කරගන්නවා කියලා එයා කියන්නේ. right? ඒකයි එකයි එකයි එකතු වුණාම එකයි කියලා ගන්න. ඒ කියන්නේ 5 වෝල්ට් 5 වෝල්ට් එකතු වුණාම 5 වෝල්ට්ම තමයි හැදෙන්නේ. වෝල්ටීයතාව වැඩි වීමක් සිද්ධ කරගන්නේ නැහැ මේ මැෂින් එකට අදාළව. right? ඒකයි එක O1 කියන එක අපි එකයි කියලා අරගන්නේ. right? හරි. මෙතනට අපි මේ අපේ පරණ පුරුදු කැල්කියුලේෂන් එකම ගමු. right? ඔයගොල්ලෝ ලියන්න පටන් ගත්තට කමක් නැහැ. කරන 10 O12. right? ඒක පුරුදු විදියට 10 ලියන්න පුළුවන්. 0.4යි 1.1.1 12 ලියන්න පුළුවන් 0.4යි 1.1.0. එතකොට ඔයගලන්ට අවශ්‍ය නම් 10 O12 කියන එක කරන්න. කොහොමද එන්නේ? අපි අර කලින් කිව්වා වගේම තමයි. මේ අදාළ සංකේතය එයාට අනිත් සංඛ්‍යාවේ අදාළ සංකේතයට කියන්නේ ස්ථානීයයන් සමාන කට්ටිය ඕපරේෂන් එක සිදු කරනවා. ඒතර බිඳුවයි බිඳුවයි කියලා කියන්නේ බිඳුව O බිඳුව කියන්නේ බිඳුවයි. ඊළඟට ඉන්නේ 1 O බිඳුව 1යි. බිඳුව O1 1යි 1 O1 ආයෙත් 1යි. මේ හැම තැනටම බිඳු තමයි. පැහැදිලිද? හරි. ලියාගමටක් ගන්න. ලියලා ඉවර වෙච්ච ගමන් කියන්න.
right එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය හරි අපි එහෙනම් ඊළඟ එක්කෙනා ගාවට යමු ඊළඟ එක්කෙනා නම තමයි XOR right XOR ටිකක් විශේෂයි right ඒක පරිස්සමට අඳුන ගන්න ඕන ලොකු විශේෂත්වයක් නැහැ නමුත් එයාගේ ලකුණ මේ වගේ මේකට ලියා ගන්න දෙපස අගයන් අසමාන විට එකද සමාන විට බිඳුවද ලබා දෙයි. right මොකද්ද මේ කියන්නේ? කලින් විදිහට මේ A and B දෙන්නෙක් ගන්න පුළුවන්. A XOR B what combinations with කලින් විදිහටම මැනේජ් කරන්න පුළුවන්. මෙතන කියලා තියෙන්නේ දෙපස අගයන් අසමාන විට එකද සමාන විට බිඳුවද ලබා දෙයි. right එතකොට දෙපස අගයන් සමාන වෙන්නේ මොන වෙලාවටද? බිඳුව ලැබෙන වෙලාවට ඒ කියන්නේ බිඳුව එන්නේ. දෙපස අගයන් සමානයි. එක තියෙන වෙලාවට බිඳුව එන්නේ. දෙපස අගයන් සමානයි. අසමාන වෙලාවට තමයි පාට එක හම්බෙන්නේ. ඒ කියන්නේ බිඳුව එක තිබුණොත් XOR වුණොත් එක එන්නේ. එක බිඳුව තිබුණොත් XOR වුණොත් ඒත් එකම තමයි ඔයගලන්ට එන්නේ. ඔව්. විදුනිට අද අපි පොඩි වෙලාවක් ඒ කියන්නේ තව විනාඩි 10ක් විතර වගේ ඉස්සරහට කරගෙන යනවා අර අපිට ලින්ක් එක පහුවෙච්ච නිසා තව ක්ලාස් එකක් තියෙනවා නම් පුතේ කනෙක්ට් වෙන්න වීඩියෝ එක රිෆර් කරන්න. right එතකොට මෙතන අපි ලියන්න පුළුවන් අපේ සුපුරුදු එක්සැම්පල් එක අපි අරගත්තොත් 10 XOR 12 right එතකොට 10 කියන්නේ කවුද? 0.4යි 1.1යි 1.0 12 කියන්නේ 0.4යි 1.1යි 0.0 right හරි දැන් පරිස්සමට XOR එක කරගන්න ඕනේ.
10 XOR 12 කියලා කියන්නේ නුවන්ත අපි ටයිම් එකක් සෙටල් වෙන එකක් නැහැ නේද 4:20 පුතේ පළවෙනි පාඩමේ ඉතිරි ටික අපි ඊළඟ දවසේ කතා බහ කරමු. අද මේක කරලා මේකෙන් ගණන් ටික හදලා ඉවරයක් කරගමු right. එතකොට 10 XOR 12 කියලා කියන්නේ අර කලින් විදිහම තමයි නේද අපිට තියෙන්නේ අදාළ අගයන් හරියට භාවිතා කරමින් අවුට්පුට් එක මොකක්ද කියලා හොයාගන්න. එහෙනම් බිඳුව බිඳුව තියන්නේ දෙන්නම එක සමානයි. ඒක නිසා බිඳුව. එක බිඳුව අගයන් අසමානයි. උත්තරේ 1. බිඳුව 1 අගයන් අසමානයි. උත්තරේ 1. 1 1 අගයන් සමානයි. උත්තරේ බිඳුව. ඉතිරි ඒවටත් බිඳුවම තමයි. මොකද බිඳුව බිඳුව වලින් ප්‍රොඩියුස් වෙන්නේ බිඳුව නිසා. හරි. ඔය තමයි XOR මෙහෙයවරේ. හරි. ටක් ගාලා ලියාගන්න. ඊට පස්සේ අපි ගණන් හතරක් හදමු ටක් ගාලා right. ඊට පස්සේ තියෙනවා ඔයගලන්ට data representation methods ගැන කියලා දෙන්න. කියන්නේ කම්පියුටර් එකේ data represent කරන විදිහ. කරපු විදිහ ගැන කියලා දෙන්න. right. හොඳයි. එක්කෙනෙක් ලියලා ඉවරයි දැන්ටමත්. අනිත් අය හරි. එහෙනම් අපි ගණන් ටිකක් හදමු. right. හරි. ගාන විදිහට ඔයගලන්ට මම දෙන්න මෙන්න මේ දෙන්න. right. හරි. ඔන්න එහෙනම් ගාන ටංකාලා හදලා මට chat එකේ උත්තර 4 එවන්න. එච්චරයි තියෙන්නේ. right.
හරි. එවම් බලන්න උත්තර ටික. අරුණාලු කො බලන්න. ඔව් පළවෙනි එක අරුණාලු පළවෙනි එක පුතේ ඔයා 42 නිරූපණය මට එවලා තියෙන්නේ. ඒක not 42 කරලා එවන්න ඕනේ පුතේ. තත්සරණි උත්තරේ හරි. very good. අන්න හරි. හොඳයි අරුණාලු උත්තරේ හරි. ලිසක්යා දුව මට ඔය එව්වේ ලිසක්යා දුව එතන පොඩි ගැටලුවක් තියෙනවා. කසොන් මට පළවෙනි එකට උත්තරේ එව්වේ 42 එන්නේ ඔහොමද? කසොන් ලිසක්යා දෙන්නම 42 කන්වර්ට් කරගෙන කරගත්ත විදිය අවුලක් තියෙනවා. එක්කෝ ඉස්සරහා තියෙන බිංදු ටික ඕගොල්ලෝ හරියට ඉන්වර්ට් කරලා නැහැ. ඔය දෙකෙන් එකක්. එක්කෝ කන්වර්ෂන් එක අවුල් නැත්තම් ඔයගොල්ලෝ අනිත් පැත්ත ගහනකොට අර B2 අට කරන්න දාන බිංදු ටික එක බවට පත් කරනවා කියන එක හිතලා නැහැ. අපි අනිත් පැත්ත ගහලා නෙවෙයි පුතේ බිංදු ඉස්සරහට දාන්නේ. බිංදු ටිකක් දාලා තමයි අනිත් පැත්ත ගහන්නේ. කසොන් ලිසක්යා මම හිතන්නේ දෙන්නම එකම වැරද්දේ ඉන්නේ. නිපුණ උත්තරේ හරි. කසොන් තේරුණාද මං කියන එක? ලිසක්යා දුව තේරුණාද කියප එක? right හරි. හදාගන්න. රසිරු උත්තරේ හරි very good. උදාර උත්තරේ හරි very good. නුවන්ත පළවෙනි එක ඔයා වරද්දගෙන තියෙනවා පුතේ. දෙවෙනි එක හරි. පළවෙනි එක ඔයා ඉන්වර්ට් කරනකොට ඒ කියන්නේ 42 ලියලා ඉස්සරහට බිංදු දාලා 8ක් කරලා ඊට පස්සේ අනිත් පැත්ත ගහන්න. මට තේරෙන විදිහට ඔයා අනිත් පැත්ත ගහලා
බිට් 8ක් වෙන්න බිංදු ඉස්සරහට දාපු එක තමයි කරලා තියෙන්නේ. එහෙම නෙවෙයි කරන්නේ. අන්න හරි ලිසක්ය. දැන් හරි. නොවන්ට තේරුණාද වෙච්ච වැරද්ද? අරුණලු දෙවෙනි එකට උත්තරේ හරි. very good. right. ඔන්න ඕක තමයි වෙන්න ඕනේ. ඔයගොල්ලෝ මේ වැඩේට ඉන්ටරැක්ට් වෙන්න ඕනේ. එච්චරයි වෙන්න ඕනේ. right. පන්තියේදී පන්තිය දෙන වැට් ටික කරන්නකෝ. කසොන් අන්න හරි. ඔව් ඒක තමයි උත්තරේ. අරුණාලු තුන්වෙනි එකට උත්තරේ හරි. තත්සරණී තුන්වෙනි එකට උත්තරේ හරි. නුවන්ත පළවෙනි එකට උත්තරේ හරි. අරුණාලු තුන්වෙනි එකට උත්තරේ හරි. නුවන්ත දෙවෙනි එකට උත්තරේ හරි. හොඳයි. keep it up keep it up. තත්සරණී දෙවෙනි එකට උත්තරේ හරි පුතේ. තත්සරණී තප්පරයක් කියන තත්සරණී. ඔයා එවල තියෙන්නේ මට තුන්වෙනි එකට උත්තරේ නේද පුතේ? තත්සරණී ඔව් තුන්වෙනි එකට උත්තරේ හරි. තුන්වෙනි එකට උත්තරේ හරි. right. නුවන්ට දෙවෙනි එකට උත්තරේ හරි. නිපුන් ඔව් දෙවෙනි එකට උත්තරේ හරි. තත්සරණි දෙවෙනි එකට උත්තරේ හරි දුව. අරුණලු කීවෙනි එකේ උත්තරේද? අරුණලු හතරවෙනි එකේ උත්තරේ පොඩ්ඩක් පටලගෙන තියෙනවා. අරුණලු බිට් එක වගේ නම් කියන්නේ බිට් සමාන නම් බිඳුව එන්නේ. දෙපැත්ත එක වගේ නම් බිඳුව එන්නේ. දෙපැත්ත අසමාන නම් තමයි එක එන්නේ. කෝෂිලා පුතේ ඔයා මේ කීවෙනි එකටද මට උත්තරේ එවලා තියෙන්නේ? දුලී පළවෙනි එකට උත්තරේ හරි. උදාර දෙවෙනි එකට උත්තරේ හරි. නුවන්ත තුන්වෙනි එකට උත්තරේ හරි. කෝෂිලා පුතේ දෙවෙනි එකේ පොඩි ගැටලුවක් තියෙනවා. කොබලමු කොතනද අර අරුණලු අන්න හරි. දැන් හරි උත්තරේ. තත්සරණි හතරට උත්තරේ හරි. very good. කෝෂිලා දෙවෙනි එක පොඩ්ඩක් පටලවිලා තියෙනවා පුතේ. ඔයාගේ 42යි sorry 75 140යි පොඩ්ඩක් බලන්න කන්වර්ෂන් එක. තත්සරණි හතරවෙනි එක හරි. රවින්දු පළවෙනි එක හරි. දෙක හරි. තුන හරි. හතර හරි. very good. මල්කා පළවෙනි එක හරි.
අරුණරු නෑ අපි අද ගණන් ටික කතා කරලා ඉවර කරලා නතර කරනවා පුතේ. දැන් 4:35 නේ. මට ගණන් හතරම යොප්පු අයට ලීව් වෙන්න පුළුවන්. no problem. right ඊළඟ දවසෙත් මේ වෙලාවටම උදාර තුන්වෙනි එක හරි නිපුන් තුන්වෙනි එක හරි නුවන්ත හතරවෙනි එකේ පොඩි ගැටලුවක් තියෙනවා. හරියට බලන්න ඔයාගේ අනිත් උත්තර ටික හරියට ආපු නිසා 4 ඔයා අතින් මිස්ටේක් එකක් වෙලා ඇත්තේ. කසොන් දෙවෙනි එක හරි මල්ක දෙවෙනි එක හරි හොඳයි මල්ක දෙවෙනි එකේ කෙලවරේ තව බිඳුවක් එන්න ඕනේ දුව බිට් 8ක නිරූපණයක් නේ උදාර ඔව් හතරවෙනි එක හරි උදාර රයිට් ලියුණාට කමක් නැහැ නුවන්ත ලිසක්්‍ය දෙවෙනි එක හරි ඔව් ඒක තමයි උත්තරේ නුවන්ත පුතේ මං හිතන්නේ ඔයාගේ ලියාගත්ත මොකක් හරි එකක බිට් එකක් එහෙ මෙහෙ වෙලා තියෙනවා නුවන්ත මට එවන්න 75 140 කන්වර්ෂන් එක ඒ කියන්නේ 75 කොහොමද ලියවුනේ 140 කොහොමද ලියවුනේ කියලා නිපුන් හරි හතරවෙනි එක ලියුණාට කමක් නැහැ රයිට් ඕකේ කමක් නැහැ නුවන්ත. නුවන්තගේ මුල් ටික ඔක්කොම හරි. මට තේරෙන විදිහට වුණාට ඒක එන්න පුළුවන් එහෙම මෙහෙ වෙලා. ආයෙ අලුතෙන් හදලා try එකක් දෙන්නකො නුවන්ත කමක් නැහැ. right නිපුන්. thank you නිපුන්. උත්තරේ ඔකයි ඩිස්කනෙක්ට් වුණාට කමක් නැහැ. කසොන් ඔව් තුන්වෙනි එකට උත්තරේ හරි. හොඳයි. දුලි දුව මේ කීවෙනි එකද දෙවෙනි එක පුතේ පොඩි ගැටලුවක් තියෙනවා දුලි දෙවෙනි එකේ ඇන්ඩ් එකනේ ලිසක්ක තුන්වෙනි එක හරි දුලි දෙවෙනි එක චුට්ටක් බලන්න දුලි මට එවන්න දුවගේ 75 කන්වර්ෂන් එකයි 140 කන්වර්ෂන් එකයි කොහොමද කියලා දුලි දැන් ඒවල තියෙන උත්තරේ හරි yes ඒක හරි දෙකට කසුන් ඔව් හතරවෙනි උත්තරේ හරි හොඳයි රසිරු දෙවෙනි එකට උත්තරේ හරි කසුන් ලියුණාට කමක් නැහැ right okay thank you good night අවලි සංඛ්‍යා හතරවෙනි එකට උත්තරේ හරි very good ලියුණාට කමක් නැහැ දුව රසිරු
තුන්වෙනි එක නේද? ඔව් හරි. තුන්වෙනි එක හරි. Right. Okay, Lisakya. Thank you. Good night. Okay, Tatsarani. Thank you. Duli, තුන්වෙනි එක හරි. හොඳයි. නුවන්ත හතරවෙනි එක හරි. හොඳයි හොඳයි. ලීව් උනාට කමක් නැහැ. රසිරු ඔව්. හරි පුතේ. හරි උත්තරේ. හොඳයි රසිරු. ලීව් උනාට කමක් නැහැ. මල්කා ඔව් මල්කා ඔව්. හතරවෙනි උත්තරේ හරි. රයිට් නුවන්ත. හොඳයි හොඳයි. වැරද්ද අල්ලගත්ත එක තමයි වැදගත්ම දේ. Right, Rasiru, good night. Thank you. Right, Nuanta, thank you. Good night. Koshila, oh. දෙවෙනි එක හරි පුතේ, දෙවෙනි එක හරි. Koshila or Koshila? I'm not sure. Nuanta W3 school එකද චුට්ටක් ගිහිල්ලා බලන්න. W3 school හොඳයි. වෙබ් ගැන ඉගෙන ගන්න. කෝෂිල 3 හරි, 4ත් හරි. yes හොඳයි. දුලි 4 වෙනි එක හරි. 4 නෙවෙයි පුතේ. ඔව් තප්පරයක් ඉන්න දුලි, තප්පරයක් ඉන්න. දුලි ඕක 3 වෙනි එකට ආපු උත්තරේනේ පුතේ. 4ට ඔයිට ටිකක් වෙනස් උත්තරයක් එන්නේ. SEO ගැන යනකොට SEO හොයනවනම් මෙහෙමයි පුතේ. SEO හොයනවනම් නුවන්ත ඔයා බලන්න ඒ කියන්නේ SEO ගැන courses තියෙනවා ඒක ඔයා සල්ලි දීලා ඉගෙන ගන්න ඕනේ. SEO ගැන දැනුම ඔයාට එක එක තැන් වලින් කියවලා තමයි ඒ කියන්නේ ඔයා search කරලා හොයනවනම් එක එක තැන් වලින් කියවලා තමයි ඔයාට ගන්න වෙන්නේ. ඒවට සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ සයිට් විදිහට මට එක පාට මුලුවට එන්නේ හැබැයි සාමාන්‍යයෙන් අපි ඔය Quora කියලා සයිට් එකක් තියෙනවා QUARA මට මතක විදිහට right ආයි තිබුණා ඔයාට වෙබ් එකේ සර්ච් කරාම නම් හැබැයි ගොඩක් එන්න පුළුවන් මම චුට්ටක් නිකන් හොයලා බලලා කියන්නම් මේ කියවනවා නම් කොහොමද කියලා. හැබැයි හොඳම දේ පොඩ්ඩක් අර ඒ කියන්නේ ඕක පොඩ්ඩක් හොයන්න වෙනවා පුතේ. මොකද ස්පෙસિෆික් දෙයක් නේ. search engine optimization වල. ඒවා ගැනම කතා කරලා තියෙන ටික ඔය සමහරලාට පබ්ලිෂ් කරලා තියෙන ආටිකල්ස් වගේ දේවල් වලින් තමයි ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. නැත්තම් ඕක ගැන කෝස් එකක්ම ගෙනියන්න වෙනවා. දුලි හරි පුතේ. 4 වෙනි එකට ඒක තමයි උත්තරේ. right.
ඔව් කියව ඔය විදිහට කියව තමයි නුවන්ට ගන්න වෙන්නේ right හරි නුවන්ත right okay දුලි thank you